ඉන්ටර්නෙට් යන ඊමේල්. එතකොට මේ පාඩමත් හරි වැදගත්. මම මේ ඉස්සෙල්ලා දවසක පාඩමකදී මේ ඉන්ටර්නෙට් ගැන කතා කළා. ඊමේල් ගැනත් යම් ප්‍රමාණයකට කතා කරා. ඉන්ටර්නෙට් වල තිබුණ අපි වචන පාරිභාෂිතයන් ගණනාවක් කතා කරා. ඉතින් ඒවා මට ගණන් ඒ පොඩ්ඩක් ඒ ටියුටෝරියල් එක බලුවා නම් මේ පාඩම අමාරු වෙන්නේ නැහැ. ඉන්ටර්නෙට්. එතකොට මම මේවා ගැන ගොඩාක් කතා කර යන්නේ නැහැ. මේ වචනෙන් වචනේ කතා කරන්න ගියොත් අපිට කාලය යන නිසා මම මේ වගේ අර්ථකථනය විතරක් දෙනවා. ඉතින් අන්තර්ජාලය කියනකොට වචනේම තියෙනවා මේ අන්තර්ජාලය. අන්තර්ජාලය මේක වෙන මොකුත් නැහැ. වචනේම තියෙනවා මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් අපි ගත්තොත් මේක මෙහෙම වලට පෙන්වන්න. අන්තර්ජාලය හැදෙන විදිහ. ඉන්ටර්නෙට්. මේ ඉන්ටර්නෙට් කියන එක හැදෙන විදිහ ඔයා හොඳට දැනගෙන තියාගන්න ඕන. එතකොට බේසි ඉන්ටර්නෙට් හැදෙන්න ප්‍රධාන වශයෙන් ඉන්ටර්නෙට් වල තියෙන ෆිසිකල් සයිඩ් දෙකෙමුයි ඉන්ටර්නෙට් වල තියෙන ලොජිකල් සයිඩ් දෙකෙමු එකට එකතු වුණාම ඉන්ටර්නෙට් වල තියෙන ලොජිකල් සයිඩ් මේ දෙක එකට එකතු වුණාම තමයි ඉන්ටර්නෙට් නිර්මාණය වෙන්නේ. ඒතර මේක වැදගත් වාට මේ කොටස මෙතනින් ඔයා අල්ල ගන්න ඕන දෙයක් ඉන්ටර්නෙට් කියලා කියන්නේ මොකක්ද කියන්නේ. ඉන්ටර්නෙට් කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි ළමයි. ඉන්ටර්නෙට් කියලා කියන්නේ සර්විස් එකක්. ඉන්ටර්නෙට් කියලා කියන්නේ සර්විස් එකක්. ඒක නිකන් සර්විස් එකකුත් නෙවෙයි. ඒක විල වර්ල්ඩ් වයිඩ් ඉන්ෆර්මේෂන් සර්විස් එකක්. ඉන්ටර්නෙට් කියලා කියන්නේ මොකක්ද එහෙනම්? වර්ල්ඩ් වයිඩ් ඉන්ෆර්මේෂන් සර්විස් එකක්. වර්ල්ඩ් වයිඩ් ඉන්ෆර්මේෂන් සර්වර්. ලෝකව්‍යාප්ත තොරතුරු ජාලයක් තමයි මේ අන්තර්ජාලය කියන්නේ. ඒකේ ෆිසිකල් සයිඩ් එකක් තියෙනවා. මේ අන්තර්ජාලය තුල තියෙනවා ෆිසිකල් සයිඩ් එකක්. මොකක්ද මේ ෆිසිකල් සයිඩ් එක? ඒක එකතු වෙන්නේ මෙන්න මේ වගේ කොටස් කීපයකින්. LAN අනිත් එක තමයි MAN අනිත් එක තමයි WAN. මම ගියසරේ පාඩමකදී මේක කතා කළා හිටපු නැති මම ඒක තේරෙන්නේ නැහැ. LAN MAN WAN කියලා. මේ LAN MAN WAN කියන එක තමයි ඇත්තටම අන්තර්ජාලය හැදෙන්න තියෙන ප්‍රධාන සාධකය. අන්තර්ජාලය හැදෙන්නේ LAN MAN WAN වලින්. එතකොට මේක නෙට්වර්ක් වර්ග තුනක්. ලෝකයේ භාවිතා කරන ප්‍රධාන නෙට්වර්ක් වර්ග තුනක් තමයි මේ LAN MAN WAN කියන්නේ. LAN කියන්නේ local area network, MAN කියන්නේ metropolitan area network, WAN කියන්නේ wide area network. එතකොට මේ නෙට්වර්ක් තුන එකක් අනිකත් එක්ක සම්බන්ධීකරණය වෙනවා ප්‍රාදේශීය වශයෙන්, නගරාන්තර වශයෙන්, ඒ වගේම ජාත්‍යන්තර වශයෙන්. අන්න ඒ විදිහට සම්බන්ධීකරණයක් ඇති වුණාට පස්සේ එතන තියෙනවා මොකද්ද? අන්තර්ජාලය හදාගන්න අන්තර්ජාලය හැදෙන මොන පැත්තද? අන්තර්ජාලය හැදෙන මෙන්න මේ පැත්ත. අපිට කියනවා network of network. ජාලයන්ගේ ජාලය. මම ඔහොම ලියන්නම්. ජංජාලය එහෙම නෙමෙයි. ජංජාලයක් වගේ තමයි මේ තියෙන්නේ. LAN, MAN, WAN කියන ප්‍රධාන නෙට්වර්ක්ස් තුනෙහි අන්තර්ගතය තමයි ෆිසිකල් සයිඩ් එක. මම මේක දැන් විග්‍රහ කරනකොට පෙන්නේ මේක ඇතුළට කොච්චර දේවල් එකතු වෙනවද කියලා. ඒකට අපි ඒකට කියනවා network of network කියලා. ජාලයන්ගේ ජාලය. හොඳට මතක තියාගන්න ඕනේ ඒක හැදෙන විදිය. ඊට පස්සේ මේ පැත්ත හැදෙනවා. අපි ගත්තොත් මේ පැත්ත හැදෙනවා ලොජිකල් පැත්ත නිර්මාණය වෙනවා අන්තර්ජාලය තුල මෙන්න මේ කියන කොටස් වලින් එක web browsers
web browsers, search engine, website, web pages, social network. Social networks. The electronic apps. මෙන්න මේ කියන දේවල් හරහා මේකේ logical පැත්ත හැදෙනවා. මේකේ logical පැත්ත අපි කියන්නේ හරි මේකට කියනවා අන්තර්ජාලය හැදිලා තියෙන software පැත්ත කියලා. software පැත්ත. මේ physical පැත්ත කියලා කියන්නේ අන්තර්ජාලය හැදිලා තියෙන hardware පැත්ත. පැහැදිලි දේ ටික දැන් හොඳට පැහැදිලි වෙන්න ඕන. හරියටම කියනවා මුළු පාඩම මම කරලා ඉවරයි වගේ. මොකද මට එකින් එක පැහැදිලි කරන්න ඕන නිසා මම අර පැත්තට ඉල්ල පැහැදිලි කරනවා. ඉන්ටර්නෙට් කියන එක නිර්මාණය උනේ කොහොමද? ඉන්ටර්නෙට් කියන එක නිර්මාණය වෙන්නේ ඉන්ටර්නෙට් වල තියෙන physical side එකකින් ඒ වගේම logical side එකකින්. physical side එකේ තියෙන මොකද්ද? LAN, MAN, WAN, local area network, metropolitan area network, wide area network. අපි ඒවට කියනවා network of network කියලා. ජාලයන්ගේ ජාලය. හරි ඒ වගේම ඒකේ තියෙනවා අන්තර්ජාලය තුල ක්‍රියාත්මක වෙන්න web browsers, search engines, websites, web pages, social networks and other electronic applications කියලා. මේ තමයි අන්තර්ජාලය. අන්තර්ජාලය කියන්නේ මොකක්ද කියලා කවුරු හරි අයගෙන් අහුවොත් one shot දෙන උත්තරය තමයි අන්තර්ජාලය කියන්නේ මොකද්ද? Worldwide information service. It is a worldwide information service. ඒක ලෝකව්‍යාප්ත තොරතුරු ජාලයක් කියලායි ඔයාගේ උත්තරේ තියෙන්න ඕනේ. ඒක කොටස ඔයාලට පැහැදිලි ඇති. මේක කාට හරි ලියා ගන්න ඕනද? මොකද මේකේ නෝට් එක මම දෙන්නේ ඔයාලට. කාට හරි ලියා ගන්න ඕන නම් ඔහොම ලියා ගන්න ටයිම් එකක් දෙන්න. නැත්තම් පස්සේ ඔයාලා ඉල්ලන්න මම ලියා ගන්න දෙන්න. අපි යනවා පාඩමට. එතකොට වර්තමානයේ දත්ත සංනිවේදනය කියනක ප්‍රබලයි. අන්තර්ජාලය කියන එක මිනිසුන්ගේ හරියට ලේවලටත් වඩා ක්ෂණිකව තමන්ගේ ස්නායුත් එක්ක ගමන් කරනවා. කියන්නේ ස්නායු වැඩ කරනවා අන්තර්ජාලයේ පැත්තට. හැමෝටම ප්‍රබලම අවශ්‍යතාවයන් අතර ප්‍රබලම අවශ්‍යතාවය සංනිවේදනය වෙලා. කෙනෙක් තමන් ළඟ තියෙන රුපියල් 100 පාවිච්චි කළා ආහාර වේල තමන්ට බඩගින්නට කන්න බත් පැකට් එක ගන්නවට අමතරව ඒක ගන්න එක නවත්තලා සමහර ඩේටා කාඩ් එකක් ගන්න හුරු වෙලා. මං කියුවේ තේරෙන්නේ නැති. ටවුන් එකට යනවා රුපියල් 200යි තියෙන්නේ. එන්න රුපියල් 100යි. තව දෙයකට රුපියල් 100යි. රුපියල් 200යි අතේ තියෙන්නේ. හැබැයි දැන් බඩගින්න ඉන්න බෑ හුලන්න බෑ. ඒනවට තව කාට හරි කතා කරන්නත් ඕන. අනිකා ඉන්නේ කොහෙද කියලා බලන්න ඕන. ඔයා කොහෙද ඉන්නේ? මොකද කරන්නේ? කෑවද, බීවද, නෑවද? ඉඳගෙන දින්නේ කියලා අපිට අහන්න ඕන වෙලා. අනිත් කෙනා ඇතුළට යන්න ඕන අපිට. අනිත් කෙනාගේ ස්වභාවයන් දැනගන්න උවමනාව වැඩි වෙලා. ඒ නිසා කරන්නේ මොකද්ද? කණ එක නවත්තලා මොකද කරන්නේ? ඩේටා කාඩ් එකක් දාගෙන අනිත් එක්කත් එක්ක කතා කරනවා. ඒ තරම් ස්නායුගත වෙලා. හරි. ඒතර අන්තර්ජාලය පාවිච්චි කරන්න පෙර අපි sannivedana මූලාශ්‍රයන් ගැන කතා කරනවා. සෙන්ඩර් කෙනෙක් ඉන්නවා. කිසියම් දත්තයක් හෝ තොරතුරක් යැවීමට මුල් වෙන පුජ්‍යලයා ස්ථානය උපකරණය. කවුරු හරි කෙනෙක් දත්තයක් යවනවා නම් කොහේ හරි ඉඳලා ඒ දත්තය යවන්න මුල් වෙන පුජ්‍යලයා නැත්නම් ඒ උපකරණය ද්‍රව්‍ය ස්ථානයට අපි කියනවා සෙන්ඩර් කියලා. සෙන්ඩර් කියන්නේ නෑ යවන්න රිසීවර්. ඒ විදිහට තවත් තැනක ඉන්න කෙනෙක් කවුරු හරි කෙනෙක් එම දත්තය ලබනවා නම් තා පුජ්‍යලයක් වෙන්න පුළුවන්, උපකරණයක් වෙන්න පුළුවන්, ස්ථානයක් වෙන්න පුළුවන්. ඒකට අපි කියනවා රිසීවර්. එහෙනම් දත්ත sannivedanaye මූලාශ්‍ර දෙකක් තියෙනවා. අන්තර්ජාලය බිහි වෙන්න පෙර දත්ත sannivedanaye ගැන කතා කරන්න ඕන. sender and receiver. මේ sender receiver දෙන්න එකට එකතු වුණේ අද කාලෙක නෙවෙයි. අද ඊයේක නෙවෙයි. ඈත අතීතයේ
සිට. දත්ත sannivedanaya කරලා තියෙන අද යන්නේ ඈත අතීතයේ සිට. දැන් මිනිස්සු ඉස්සර මුල්ම කාලේ තමන්ට අවශ්‍ය දෙයක් හොයාගත්තේ දුම් මැලයක් ගාලා, ගිනි මැලයක් ගාලා ඈත පේනවා නම් එතන දන්නවා ජනාවාසයක් තියෙනවා කියලා. නැත්නම් මිනිස්සු ජීවත් වෙනවා කියලා දන්නවා. ඉතින් එතකොට කැලේ දිගේ ගිහිල්ලා ඒගොල්ලෝ හම්බ වෙනවා. දැන් තමන් ඉන්නවා කියලා හංගවනවා ගිනි ගැසීමෙන් නැත්නම් දුම් ගැසීමෙන්. ඒ වගේම අපි කොහෙද යනකොට ගහක අත කොළ කඩා දදා යනවා. කැලේ දැමුත් ඒ පුරුද්දක් තියෙන මිනිසුන්ට. අපි කැලයක් ඇතුළට යනකොට නොදන්නා පැත්තක යනකොට ගහක අතු කඩා දදා යනවා. මොකද්ද? අපි ගියේ පාර අපිට sannivedanaya වෙන්න ඕන. නේද? ඒ වගේම අනබෙර කරුවන් මගින් sannivedanaya කළා තිබුණා. ඊතල මගින් දුනු වායන් මගින් අනබෙර කරුවන් මගින් ඒ වගේම සතුන්ගේ දැන් සැලලීනී සංදේශය වගේ සංදේශ කාව්‍ය සතුන් මගින් තමයි sannivedanaya කරේ. කාලයාගේ ඇවැම්මෙන් මොකද වෙන්නේ මේවා පන් හිඳවල් ඇවිල්ලා පුස්කොළ පත්වල ලියවිලා ඊට පස්සේ පෑන කටු පෑන තින්ත කොළ වර්ග ඇවිල්ලා අද ලිපි ලේඛන වෙලා පුවත් සංගරා වෙලා අන්තර්ජාලය දක්වාම ගිහිලා තියෙනවා නේද? ඉතින් මෙහෙමයි මේ sannivedanaya මුළු ලෝකෙම ඇතුළුනේ. එතකොට හැමතැනම යවන්නෙක් හිටියා, ලබන්නෙක් හිටියා. නූතන sannivedanaya කරනකොට වර්තමානයේ sannivedanaya කොට තියෙන්න ඕන sannivedana ප්‍රභවයන්, අග්‍රයන් sannivedanaya වෙන්න කම්පියුටර් එකක් තිබෙන්න must. කම්පියුටර් එකක් තියෙනවා. ඒ වගේම දුරකථනයක් තියෙන්න ඕන. දුරකථනය ඩිජිටල් හෝ ඇනලොග් දෙකෙන් එකක් තියෙන්න ඕන. මොඩම් එකක්. එහෙම නැත්නම් Wi-Fi router එකක්. ඒ වගේ අපිට තියෙන්න ඕන. ඒ වගේම ISP ආයතනයක්. කවුද මේ ISP ආයතනය කියලා කියන්නේ? Internet Service Provider. ISP කියන එකේ තේරුම තමයි මොකද්ද? Internet Service Provider. ISP කෙනෙක් අපිට ඉන්න ඕන අනිවාර්යෙන්ම sannivedanaya කරන්න. ISP Internet Service Provider. කවුද ලංකාවේ ඉන්න Internet Service Provider ලා? Dialog, Mobitel, Hutch, Sri Lanka Telecom, තව ගත්තොත් මොනවාද? ශ්‍රී ලංකා ටෙලිකොම් වලින් පස්සේ එනවා ලංකාබෙල්. මේ වගේ ආයතන ලංකාවේ ඉන්න අන්තර්ජාල සේවා සපයන ආයතන. ලංකාවේ ඉන්න ISP ආයතනයට සලකනවා. එතකොට මේ හැම එකක්ම අපිට ISP ආයතනයක් කියලා සලකන්න පුළුවන්. ලංකාවේ ඉන්න ගොඩක් අට තම කෙනෙකුගේ අතේ ඇඟිලි පහ තරම් වගේ. නමුත් ඊට වඩා ලොකු රටවල ඊට වඩා විශාල ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස්ලා ඉන්නවා. එහෙනම් අන්තර්ජාලයේ හරහා දත්ත සංවේදනය කරන දත්ත සංවේදන ප්‍රභවයන් තියෙනවා. පරිගණකයක් තිබීම අත්‍යවශ්‍යයි. දුරකථනයක් හෝ දුරකථන සම්බන්ධතාවයක්, මොඩම් එකක් හෝ රවුටර් එකක් හෝ ඒ වගේ කනෙක්ෂන් එකක් තියෙනවනේ. ඒ වගේම ISP ආයතනයක් අපිට තියෙන්න ඕනේ. පරිගණකය කියන එක ගැන කතා කරන්න දෙන්නේ අපි පරිගණක ගැන යම් දේවල් දන්නවා. පරිගණක සංඥා. පරිගණකකින් පිට කරන්න සහ පරිගණකයට ඇතුළු කරන්න ඩිජිටල් සංඥා. මෙතන ඩිජිටල් සංඥාවල ස්වරූපේ ඩිජිටල් කියලා කියන්නේ එක බිඳුව ආශ්‍රිතව තියෙන සංඥා වර්ගයක්. එක බිඳුව හැටියටයි මේක යන්නේ. දැන් ඔයගොල්ලෝ මේ වගේ ඩිප්ලෝමා එක ස්ටාර්ට් කරනවා නම් මේවා හොඳට අපි ඉගෙන ගන්න ඕන ඒ තුලින්. ඒ වගේම දුරකථනයකින් පිට වෙන සංඥා තාමත් අපි සලකන්නේ ඇනලොග් සංඥා කියලා. ප්‍රතිසම සංඥා. ප්‍රතිසමයි අසමානයි. දැන් ඩිජිටල් සංඥාව හැම වෙලෙම සමානයි මේ. ඩිජිටල් සංඥාව මේ පැත්තට කරගෙන මේ කර්ව් එක නැත්නම් මේ හතරස් කොටුවේ ස්වභාවය උඩට පහළට දෙකටම සමානයි. මෙම ලයින් එකක් යනදොත් මේ දෙක එක සමානයි. හැබැයි ඇනලොග් සංඥාව එහෙම නෙමෙයි. මැදින් රේඛාවක් ගැහුවොත් මේ උඩට යන කර්ව් එකට වඩා යටට යන කර්ව් එක සමානට කුඩා ලොකු වෙන්න පුළුවන්. මේක ඉහළට පහළට යන කර්ව් එකේ තියෙන විශාලත්වයේ පරතරය මත තමයි ඒකේ තියෙන දත්තයේ අරගෙන ප්‍රමාණය තීරණය කරන්නේ. එතකොට ඇනලොග් එකකින් වෙන්නේ හැම වෙලෙම අරගෙන යන්නේ එහාට මෙහාට අරගෙන යන ශබ්ද තරංගයක් විතරයි. ශබ්දේ විතරයි මේ ඇනලොග් තරංගයකට අරන් යන්න පුළුවන්. ඒ නිසා ඩිජිටල් සිග්නල් වලට පුළුවන් ශබ්දය, ඒ වගේම data, ඒ වගේම ෆැක්සස් වගේ ඕන දෙයක් කරලා යන්න. ඒ කියන්නේ ඩිජිටල් සංඥා තමයි ප්‍රබලම සංඥා වර්ගයේ ලෝකේ භාවිතා වෙන වර්තමානයේ. ඇනලොග් සංඥාත් භාවිතා වෙන්නේ නැහැ, භාවිතා වෙන්නේ නැත්තේ නැහැ, භාවිතා වෙනවා. හැබැයි බොහෝ වෙලාවට ඇනලොග් ඩිජිටල් දෙකම එකට එකතුලා දැන් භාවිතා වෙනවා. එතකොට මොඩම් කියලා කියන්නේ ඇනලොග් සහ ඩිජිටල් කියන දෙවර්ගයෙන් භාවිතා වෙන සංඥා භාවිතා කරන්න පුළුවන්, පරිවර්තනය කරන්න පුළුවන් උපකරණයක්. මොඩම් ලෝකෙ මුලින්ම බිහුනේ මොඩම් අන්තර්ජාල සම්බන්ධතාවය අරගෙන යන්නේ එහාටයි මෙහාටයි. මොඩම් බලන්න ඇනලොග් සිග්නල් එකක් පසු කාලීනව ඩිජිටල් සිග්නල් එකක් බවට පරිවර්තනය කරනවා. එහෙනම් මොඩම් එකේ හැකියාව තමයි යම් අවස්ථාවකදී ඇනලොග් සිග්නල් එකක් ඩිජිටල් සිග්නල් එකක් බවට පරිවර්තනය කරනත් සමහර අවස්ථාවකදී ඩිජිටල් සිග්නල් එකක් ඇනලොග් සිග්නල් එකක් බවට පරිවර්තනය කරන්නත්. මේ අවස්ථා දෙක තමයි
ගොඩක් වෙලාවට මොඩම් එකකින් කරන්නේ. දැන් බලන්න මේ දුරකථන රැහන් මුල් කාලේ තිබුණ දුරකථන රැහන් ඔස්සේ ඇනලොග් සිග්නල් එකක් එන. ඒ ශබ්ද තරංගයක්නේ. ඇවිල්ලා මොඩම් එකක් තියෙනවා පරිගණකයේ ළඟ මේ තියෙන පරිගණකයේ ළඟ මොඩම් එකක් තියෙනවා. මේ මොඩම් එකෙන් පරිවර්තනය කරලා දෙනවා ඩිජිටල් බවට. ඩිජිටල් කියන්නේ එක බිඳුව එක බිඳුවනේ. එහෙනම් මෙහෙන් එන ශබ්ද තරංගය මෙහෙන් එන ඇනලොග් ඩිජිටල් සිග්නල් එකක් බවට පරිවර්තනය කරන උපකරණය තමයි මොකද්ද? මොඩම් එක. ඒ වගේම පරිගණකයෙන් පිට කරන්න හැම වෙලේම ඩිජිටල් සිග්නල් එකක් මෙහෙන් එක බිඳුව පිට කරනවා. හැබැයි දුරකථන මාර්ගය දිගේ මේක යන්න ඕන. දැන් එළියට යන්න ඕන තව කෙනෙක් වෙත. එහෙනම් ඒ යන්නේ කොහොමද? ඇනලොග් සිග්නල් එකක් හැටියට. එහෙනම් කොයි වෙලාවක හරි ඇනලොග් සිග්නල් එකක් ඩිජිටල් බවට පත් කරනවා. ඒ වගේම මේ පැත්තෙන් එන ඩිජිටල් සිග්නල් එකක් ඇනලොග් සිග්නල් එකක් බවට පත් කරන උපකරණයේ මොඩම් එක. දුරකථනය තුළ භාවිතා වන ඇනලොග් සිග්නල් ඩිජිටල් සංඥා බවට පරිවර්තනය කිරීමෙන් පරිගණකය තුළ භාවිත වන ඩිජිටල් සංඥා ඇනලොග් සංඥා බවට පරිවර්තනය කිරීමෙන් මේ මොඩම් එක දත්ත sannivedanaya සිද්ධ කරනවා. ඒ අනුව මොඩියුලේෂන් කියන්නේ මොකද්ද? මොඩියුලේෂන් කියලා කියන්නේ ඩිජිටල් සංඥා ඇනලොග් සංඥා බවට පරිවර්තනය කිරීම. මොඩියුලේෂන් කියන්නේ මොකද්ද? ඩිජිටල් සිග්නල් එකක් ඇනලොග් සංඥා බවට පරිවර්තනය කිරීම. ඩිමොඩියුලේෂන් ඒ වගේම වචනයක් තියෙන මොකද්ද? ඩිමොඩියුලේෂන් යනු ඇනලොග් ආකාරයේ සංඥාවක් ඩිජිටල් ආකාරයේ සංඥාවක් බවට පරිවර්තනය කිරීම. දැන් ඔයාලා හයිලයිටර් එකක් තියනවා මේ දෙක හයිලයිට් කරගන්න ඕනේ මොඩියුලේෂන් and ඩිමොඩියුලේෂන්. අතේ පෑනක් තියනවා පෑනකින් හරි මේක සලකුණු කරගන්න. මේක අහනම තැනක් වාගේ විභාගයෙන් ප්‍රශ්න පත්‍රේ. ඩිමොඩියුලේෂන් and මොඩියුලේෂන්. මොඩියුලේෂන් කියලා කියන්නේ ඩිජිටල් සංඥාවක් ඇනලොග් සංඥාවක් බවට පත් කරනවා. ඩිමොඩියුලේෂන් කියලා කියන්නේ ඇනලොග් සිග්නල් එකක් ඩිජිටල් එකක් බවට පත් කරනවා. මොඩම් එකකින් වෙන්නේ ඕක. මේ වෙලා තියෙන එක. මොඩියුලේෂන් එකයි ඩිමොඩියුලේෂන් එකයි. මොකද්ද වෙන්නේ? කම්පියුටර් එකකින් නිකුත් කරනවා ඩිජිටල් සිග්නල් එකක්. ළඟම තියාගෙන ඉන්නවා මේසෙ උඩ මොඩම් එකක්. ඒක ටෙලිෆෝන් වයර් එකක් දිගේ යන්න ඕන නිසා ඇනලොග් එකක් බවට පත් කරනවා. එහා පැත්තේ කොනේ ඉන්නවා අල්ලපු කාමරේ හෝ තමන්ගේ යාළුවෙක් කිලෝමීටරයක් දෙකක් දුරින් හෝ නගරය හෝ රටේ හෝ ලෝකේ කොහෙත් තැනක තව කෙනෙක් ඉන්නවා තමන් කනෙක්ට් ලයින් එක කෙනා. එයාගේ මේ සුඩත් මොඩම් එකක් තියෙනවා. ඒ මොඩම් එකෙන් මොකද්ද වෙන්නේ? අර එන ඇනලොග් සිග්නල් එක ඩිජිටල් කරලා තමන්ගේ පරිගණකයට දානවා. මේ තියෙන රූප සටහන. ඉතින් ලෝකේ පරිගණක දුරකථන සංවේදන ආකාරය මේ විදිහට අපිට පුළුවන් සටහනකට දාලා පෙන්වන්න. කම්පියුටර් එකක් තියෙනවා, ඩිජිටල් සිග්නල් එකක්. ඒ වගේම ඒ සිග්නල් එක එළියට ආපුවම මොඩම් එකක් කරහා යනවා. දුරකථන කණු කුළුණු හරහා ගිහිල්ලා ISP ට දෙනවා. ISP හරහා ඉන්ටර්නෙට් හරහා ඉන්ටර්නෙට් වලදී එහාට මෙහාට මේක ගමන් කරන අන්තර්ජාලය තුල. ඒ වගේම මොනවද කරන්නේ? ISP කෙනෙක් කරහා අයත් මොඩම් එකට එනවා. ඩිජිටල් සිග්නල් එකක් කළා තමන්ගේ පරිගණකයට එනවා. ඊමේල් එකක් යවන විදිහ හිතන්නකෝ. දැන් මම ළඟ තියෙන්නේ ඩයලොග් කනෙක්ෂන් එකක්. ඔගොල්ලෝ ළඟ තියෙන්නේ මොබිටෙල් කනෙක්ෂන් එකක්. ඉතින් මම ඔයාලට මේල් එකක් යවනවා. මම ඉන්නේ කුරුණෑගල, ඔයා ඉන්නේ අපි හිතමු රත්නපුරේ කියලා. එහෙනම් රත්නපුරේ ඉන්න ළමයාට කුරුණෑගල ගුරුවරයාගේ ඊමේල් එක යන්නේ කොහොමද? ඉතින් මගේ ඊමේල් එක මම යවන මේල් එක හැම වෙලේම මම හදලා සෙන්ඩ් කළාට පස්සේ ඩිජිටල් සිග්නල් එකකට පිට වෙනවා. මගේ තියෙන මොඩම් එක ආශ්‍රයෙන් ඒක මොනවද කරන්නේ? ඇනලොග් කරනවා. ඒ දුරකථන සංඥා කුළුණු හරහා රත්නපුරට යනකම් යන්න එපයි. එහෙනම් මගේ සර්වර් එකේ වදිනවා. ඉස්සල්ලාම වදින්නේ කොහෙද? මගේ සර්වර් එකේ. මගේ සර්වර් එක ඩයලොග් සර්වර් එකක්. ඩයලොග් සර්වර් එකේ වැදලා කන්වර්ට් වෙලා ඒක සර්වර් එකෙන් පිටතට ඇවිල්ලා මොබිටෙල් සර්වර් එකේ වදිනවා. ඇයි? අර මගේ ඉගෙන ගන්න ළමයා ඉන්නේ රත්නපුරේ. එහෙනම් එයාගේ මොබිටෙල් සිම් එකක් එයා පාවිච්චි කරන්නේ. එහෙනම් මොබිටෙල් සර්වර් එකට ඇතුළු වෙලා මොබිටෙල් සර්වර් එක හරහා මොකද වෙන්නේ? ඒක වෙනවා දුරකථන කුළුණු නැත්තම් අර කුළුණු කියන වල දැකලා තියෙනවා කඳු උඩ ගහලා තියෙන ලොකු කුළුණුද? ඒ කුළුණු ඒ වගේම පාරවල් වල තියෙන දුරකථන කණු හරහා ඇවිල්ලා රත්නපුරේ ඉන්න ළමයාගේ මොඩම් එකට ඇතුළු වෙලා ඇනලොග් සිග්නල් එකක් හැටියට එන්නේ. එයාගේ කම්පියුටර් ඇතුළට යනවා ඩිජිටල් වෙලා. තේරෙනවද ඊමේල් එකක් ගියපු හැටි? ඒ විදිහට තමයි ඔයා කතා කරන දුරකථනෙන් ඔයාගේ ශබ්දේ පවා හලෝ හලෝ කියනට එන්නේ. අපි WhatsApp කරා chat කරනකොට අපි වීඩියෝ එකක් යවනකොට මේකෙන් සිස්ටම් එකමයි වෙන්නේ. ඒක තමයි පොඩ්ඩක් ප්‍රැක්ටිකලි වෙනස් විදිහට කියලා දෙන්න ඕනේ. මේ දල වශයෙන් ඔය අදහස ගන්න. ඒතර මොඩම් කියලා අපි කතා කරා. මොඩම් කියන කේවට පේනවා MODEM කියන වචන පහත් අකුරු පහ තියෙන්නේ. හොඳට මතක තියාගන්න. MO කියන්නේ මොඩියුලේෂන් කියන වචනේ මුල් අකුරු දෙක. MO කියන්නේ මොඩියුලේෂන් කියන වචනේ මුල් අකුරු දෙක. ඩිමොඩියුලේෂන් කියලා කියන්නේ ඩිමොඩියුලේෂන් එකේ මුල් අකුරු තුන DEM. මෙතනින් MO ගත්තා, මෙතනින් DEM ගත්තා. අරගෙන හැදුවා මොකද්ද? මොඩෙම් කියන නම. දැන් මොඩෙම් එකේ වෙන්නේ මොකද්ද? මොඩියුලේෂන් and ඩිමොඩියුලේෂන් කියන එක. කම්පියුටර් නෙට්වර්ක්ස් වර්තමානයේ පරිගණක
තවත් පරිගණකයක් එක්ක වයර් කේබල් සහිතව හෝ රහිතව සම්බන්ධ කර තිබෙනම් ඒ පරිගණක ජාලයක් කියලා කියනවා. බෝවස්සල මේ සඳහා මයික්‍රෝ මිනි මේන් ෆ්‍රේම් වැනි පරිගණක පද්ධතියෙන් එකිනෙකට සම්බන්ධව ඇති කර ගන්න ලබයි. වෙනි පරිගණක ජාල ගණනාවක් තියෙනවා. local area network LAN කියලා අපි කතා කරනවා. මේ තියෙන LAN එක ස්වභාවය metropolitan area network MAN එකක්, ඒ වගේම wide area network එකක්. එහෙනම් අපි කියනවා local area network කියලා කියන්නේ සතපුමක් එහෙම නැත්නම් කිලෝමීටරයක් වැනි අඩු භූගෝලීය පරිසරයක් තුළ ඇති වෙන ප්‍රාදේශීය පරිගණක ජාල. ඉගෙන සතපුමක් නැත්නම් කිලෝමීටරයක් වැනි අඩු භූගෝලීය පරිසරයක තියෙන්නේ. તો මේක ගොඩාක් ලොකු ප්‍රදේශයක යන්න බෑ වයර් කේබල් ඇතුව තියෙන්නේ. එතකොට අපි අපේ තියෙන ලැප්ටොප්, අපේ තියෙන ෆෝන්ස්, අපේ තියෙන ඩෙස්ක්ටොප් වගේ කම්පියුටර් කාමරයක් ඇතුලේ වෙන්න පුළුවන්, කාමර දෙක තුනක් ඇතුලේ වෙන්න පුළුවන්. අපි තුමු ගාමන්ට් ෆැක්ටරි එකක්. ගාමන්ට් ෆැක්ටරි එකක් අක්කර 8 10 විහිදිලා තියෙනවා. එහෙම නැත්නම් හෝටල් කම්ප්ලෙක්ස් එකක්, ලොකු හෝටල් කම්ප්ලෙක්ස් එකක් අක්කර 2 3 විහිදිලා තියෙනවා. ඒ වගේ එක එක තැන්වල මැනේජර් ඔෆිස් එකේ, තව කාගේ හරි ඔෆිස් වල ප්‍රොඩක්ෂන් එකේ, මාකටිං එකේ, ඊළඟට ෆිනිෂින් එකේ ගාමන්ට් ෆැක්ටරි එකක් ගත්තොත් නැත්නම් සිකියුරිටි එකේ මේ වගේ තැන්වල කම්පියුටර් 5 10 12 තියෙනවා. ඒවා එකිනෙක අනිකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ නම් මොකක් එක්කද? LAN කියන පරිගණක ජාලයේ ඒ විදිහටයි ඒ ජාලය හදලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි ගත්තොත් විශ්වවිද්‍යාලයක් තුල අක්කර 8ක 10ක විතර විශාල වපසරියක විශ්වවිද්‍යාලයක් විහිදෙනවා. ඒතර ඒ හැමතැනම තියෙන එක එක අංශවල එක සෙක්ෂන් වල එක ඔෆිස් වල පරිගණක ජාලගත වෙලා තියෙන්නේ LAN කියන විදිහට. එතකොට කිලෝමීටරයක් වැනි භූමි ප්‍රදේශයක් තුළ සතපුමක් වැනි භූමි ප්‍රදේශයක් තුළ පරිගණක එකිනෙක අනිකා සම්බන්ධ වෙලා තියෙනවා නම් පරිගණක දුරකථන ෆෝන් ලැප්ටොප්ස් රවුටර්ස් වයිෆයි නෙට්වර්ක් මේ ඔක්කොම LAN කියන වර්ගයට වැටෙනවා. මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් නගරාන්තර පරිගණක ජාලය. රටක් තුළ නගර සහ උපනගර එකට එකතු කරමින් පරිගණක ජාල හදා ගන්නවා නම් ඒක මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් කියලා කියන්නේ. අපි ගත්තොත් දැන් උදාහරණයකට වයඹයිටි කැම්පස් එකේ ශාඛා 7ක් ලංකාවේ තියෙනවා. එතකොට ඒ ප්‍රධාන කාර්යාලය කුරුණෑගල තියාගෙන අපි අනිත් හැම ශාඛාවකම තියෙන ලැබ් එකක් නෙට්වර්ක් කරලා තියෙනවා. ඒ නෙට්වර්ක් එක ඉන්න ළමයෙකුගේ තොරතුරක් අපිට ශනිකව බලා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් වයඹයිටි කැම්පස් එකයි කැන්ඩි බ්‍රාන්ච් එකයි අතර දුර අපි හිතමු කිලෝමීටර් 60ක් විතර කියලා. එහෙනම් අපිට ලෑන්ඩ් එකකින් ඒ වැඩේ කරන්න බෑ. ඒ ලෑන්ඩ් එකක් කියන්නේ කිලෝමීටරයක් වගේ දුරක්. එහෙනම් කිලෝමීටර 60ක් විතර දුර කුරුණෑගලයි කැන්ඩි අතර තියෙනවා නම් මොකද කරන්න ඕන? අපි ඒකට හයර් කරන්න ඕන වෙනම නෙට්වර්ක් එකක්. ඒ කියන්නේ ISP ආයතනයක් ගන්න ඕන. අපි හිතමු ඩයලොග් නැත්නම් අපි දැන් කියවන අයඩොග්, මොබිටෙල්, ශ්‍රී ලංකා ටෙලිකොම්, ඊළඟට හජ්ද, යාටෙල්ද ඔය ඕන එකක්. ඒගොල්ලොන් අපි මිලදී ගන්නවා පැකේජ් එකක්. මිලදී අරගෙන ඒ පැකේජ් එක through අපි යනවා අපේ තියෙන කැන්ඩි බ්‍රාන්ච් එකට. අපේ තියෙන අනුරාධපුර බ්‍රාන්ච් එකට, අපේ තියෙන කොළඹ බ්‍රාන්ච් එකට. ආදි වශයෙන් අපි ගිහිල්ලා ඒගොල්ලොන්ගේ තියෙන වැඩ ඒ වෙලෙම බලලා ඒගොල්ලොන් තියෙන දෙන්න ඕන දේවල් දීලා කියලා කතා කරනවා ඔන්ලයින්ම ඒ අවස්ථාවේදීම. ඒතර මේ මොකක්ද මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් එකක්. අපි දැන් මේ කතා කරන්නේ මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් එකකින්. මේ වෙලාවේ නම් අපි ඉන්න නගර කීපයක මම කුරුණෑගල, ඔයගොල්ලෝ විහිදුන් නගර 25ක 30ක ඉන්න අය. මොකද අපි ලෝකේ කවුරු හරි දැන් හිතන මේ වෙලාවේ ඇමරිකාවේ ළමයෙක් හිටියනම් ඉගෙන ගන්න ළමයි එයාට මෙහෙදලා ඉගෙන ගන්න පුළුවන්. ඒතර ඇමරිකාවයි ලංකාවයිත් සම්බන්ධ වෙලා තියෙනවා මේ කියන ක්‍රමයට මේ Zoom කියන ටෙක්නොලොජි එක හරහා. එහෙනම් කිසියම් පුජ්‍යලක හෝ රාජ්‍යාංශයක ආයතනයක් විසින් තමන්ගේ රටේ නගර තුල එකිනෙක ආයතන තමන්ගේ තියෙන ශාඛා ජාලය සම්බන්ධ කරනවා. ඒක නම් මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් කියලා. වයිඩ් ඒරියා නෙට්වර්ක් රටක් රාජ්‍යයක් තුල රටින් රට ව්‍යාප්ත පරිගණක ජාල වෑන් වශයෙන් හැඳින්වේ. වෑන් එකක් තුළ ලෑන් හා මෑන් විශාල ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. එහෙනම් රටවල් එකිනෙක සම්බන්ධ වෙනවා නම් අපි හිතමුකෝ දැන් ළඟම තියෙන ඉන්දියාවයි අපි සම්බන්ධ වෙන්නේ. කොයි විදිහටද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. අපේ රට ඉතාම කුඩා රටක්. ඉන්දියාව වගේ 60 ගුණයක් අපේ රට කුඩයි. අපේ රට වගේ 60 ගුණයක් ඉන්දියාව ලොකුයි. එතකොට මේ රටේ තියෙන මේ ජාල පහසුකම් ඉන්දියාවේ කොහොම ඇද්ද නේද? අපේ රටේ තියෙන්නේ මේ KPI ඩයලොග්ද හජ්ද මොබිටෙල්ද කියලා. ඒකට විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ ඇමරිකාව ගත්තොත්, ඊළඟ අප්‍රිකාව ගත්තොත්, ඒ වගේම ආසියාවේ රටවල් ගත්තොත්, මැද පෙරදිග රටවල් ගත්තොත්, ඕස්ට්‍රේලියාව වගේ රටවල් ගත්තොත් කොච්චර sannivedana යතුන් දියුණුලා තියෙනවද? ඇන්ටාර්ක්ටික් ප්‍රදේශයේ තියෙන රටවල් ගත්තොත් අපිට හිතා ගන්න බෑ සමහර රටවල තියෙන දියුණුව. අපිට ඇත්තටම තාම අපි ඉන්න තැනට බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එක නැහැ, 4G නැහැ. සමහරට ළමයි වහල උඩ නැගලා නැත්තම් ගම් යුරට යනවා නැත්තම් ගහක් උඩ නගිනවා. අපේ රට ගොඩක් ඒ අතින් පස්සේ ඉන්නේ. තාක්ෂණ අතින් ගොඩක් පස්සේ ඉන්නේ. ඒ වගේ මේ චූටි රටේ මේ ටික කරගන්න බැලුවා අපේ රටේ ගොඩක් දඟලන නායකයෝ මේ රටේ තාමත් බිහිවීමෙන් පවතින්නේ. ඒකම උනත් කමක් නෑ අපි එතන ඉඳගෙන මේ වැඩේ කරගෙන යනවා. ඉතින් රටක් තුල තවත් රටක් සම්බන්ධ කරන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියෙනවා. එකක් තමයි මුහුද යටින් කේබල් ඇදලා. අනිත් එක තමයි අහස උඩේ තියෙන චන්ද්‍රිකා හරහා
සිග්නල් එක හදාගන්න. අනිත් එක තමයි අපි කතා කරන බෝඩර්ස් තියෙනවා රටවල් එකිනෙක දැන් ගත්තත් එම් මුහුදේ වටේට තියෙන රටවල් මැද තියෙනවා බෝඩර් එකකින් සීමා වෙලා තියෙන. දැන් ගොඩක්කට මැද පෙරදිගේම බෝඩර් එකකින් තමයි අනිත් රටම ආයින් වෙන්නේ. ඒතකොට මේ රටයි මේ රටයි දෙක සම්බන්ධ කරන උඩින් කුළුණු ගහලා කණු ගහලා නැත්තම් යටින් දෝණා හාරලා අපි කියන ටනල් එකක් දිගේ උමම් මාර්ග දිගේ මේ sannivedana මධ්‍යස්ථාන sannivedana යාකරණ ක්‍රම හදා ගන්නවා. ඉතින් මේ විදිහට රටක් තව රටක් සමග එකිනෙක සම්බන්ධ වෙන ක්‍රමයට අපි කියන මොකද්ද? මෑන් කියලා. එහෙනම් ඔයාලට තේරෙනවා අපි ඉන්න ගෙදර ලිබ්බොක් ඉඳලා වුණත් අපිට පුළුවන් ලෑන් එකක් ඉඳලා තමන්ගේ නගර උපනගර හරහා මුළු රට හරහා මුළු ලෝකෙම එකිනෙක සම්බන්ධ වෙන්න. ඒකයි අපි කිව්වේ අන්තර්ජාලයේ භෞතික පැත්ත කියන්නේ ඔන්න ඕකට ලෑන් මෑන් වෑන්. ලෑන් මෑන් වෑන් තමයි භෞතිකයි අල්ලන්න පුළුවන් ස්පර්ශ කරන්න පුළුවන් දකින්න පුළුවන් එහා මෙහා රැගෙන යන්න පුළුවන් යාන්ත්‍රිකයි චුම්බකයි විද්‍යුත් මේ ඔක්කොම තියෙනවා මේ භෞතික කියන දේ. මේ භෞතික කියන පැත්ත අපි අඳුනගෙන තියෙන්න ඕන. මේවා තමයි හાર્ඩ් නෙට්වර්ක් ඉංජිනේරින් කියලා ඉගෙන ගන්න ළමයි ගිහිල්ලා ලක්ෂ ගණන් දීලා මේවා ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තට පස්සේ හොඳ ජොබ්ස් තියෙනවා. ඒ තමයි නෙට්වර්ක්ස් ඔෆ් නෙට්වර්ක් කියලා අපි කිව්වේ ජාලයන්ගේ ජාලය කියලා. රයිට්. එතකොට අන්තර්ජාලයේ යනු ජාලයන්ගේ ජාලයයි නෙට්වර්ක් ඔෆ් නෙට්වර්ක් පරිගණක ජාල ගණනාව එකම ජාලයක් බවට පත් වෙත් තත්ත්වය අන්තර්ජාලය වශයෙන් හඳුන්වලා ලැබේ. මේ තුරු ලෝකයේ සියලුම රටවල් නගර උපනගර කලාපීය ප්‍රාදේශීය කලාපීය වශයෙන් කුඩා මේක ලෙස ආවරණය වේ. අන්තර්ජාලය යන්නේ ලෝකයේ සිටින ඕනම පුජ්‍යලුන් තමන්ට අවශ්‍ය සතුරු හා දත්ත ලබා ගත හැකි පරිගණක ජාලයක් අතර මේට ආරම්භක ස්ථානයක් හෝ අයිතිකරුවෙකු නැත. නමුත් මේකට අන්තර්ජාලය සමාජය මගින් පාලනය කරනවා. අන්තර්ජාලය පටන් ගත්තේ කවුද? ඒකට ආරම්භයක් ඒක පවත්වන යන්නේ කවුද කියලා තාමත් නැහැ. ඒක හැමතැනම තියෙනවා. හැබැයි අන්තර්ජාල සමාජය ඉන්ටර්නෙට් සොසයිටි එක මගින් මේ අන්තර්ජාලය සම්බන්ධතාවය පාලනය කරගෙන යනවා. ලෝකයේ එක එක රටවල් තම තමන්ගේ අමාත්‍යංශ හරහා ඇමතිවරුන් හරහා නැත්නම් අමාත්‍යංශ සම්බන්ධ කරන අපි නම් ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශ. ඒ වගේ අමාත්‍යංශයක් හෝ කවුරු හරි නායකත්වයක් දෙන රාජ්‍ය නායකත්වයක් තුලින් ඒ අන්තර්ජාල පහසුකම රටේ පාලනය කරගන්නවා. ඒතර ඒ වගේ පාලනය කරගන්න පුළුවන්. අපේ ලංකාවේ නම් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව තමයි අන්තර්ජාලය පාලනය කරන්නේ. ඒ වගේ ලෝකයක රටක් කොහේ හරි අන්තර්ජාලය පාවිච්චි කරනවා. නැත්නම් මේකෙන් වෙන නේද අහිත කර බලපෑම් රටට ඕන තරම් එන්න පුළුවන්. අන්තර්ජාලය ඔස්සේ අපිට ලැබෙන දේවල් ආර්ථික සමාජීය සංස්කෘතික දේශපාලන විද්‍යාත්මක යුද වැනි තොරතුරු විද්‍යුත් තැපැල් පහසුකම් මාර්ගස්ථ භාණ්ඩ හා සේවා ලබා ගැනීම වෛද්‍ය ප්‍රතිකාර ඉංජිනේරු සේවා අධ්‍යාපන කටයුතු බැංකු කටයුතු හා වෙළඳාම් කටයුතු වෙන දේවල් අපිට ලබා ගන්න පුළුවන්. අන්තර්ජාලය භාවිතා කරන අයුරු අන්තර්ජාලය භාවිතා කරන පරිගණකයක් දුරකථනයක් මොඩර්මයක් ISP ආදියක් තියෙනවා. අපි ඒක දන්නවා. The two ingredients for connecting the internet මේක අපි ප්‍රැක්ටිකලි කරන මාතෘකාවක් නිසා මේක කතා කරන්නම යන්නේ මේක කොහොමද මේ අන්තර්ජාලය සම්බන්ධ කරගන්නේ කියලා ඒක ප්‍රැක්ටිකලි අතරම පෙන්නලා වයර් කේබල් ඇදලා කරන්න ඕන දෙයක්. නමුත් මම ඒක පොඩි අදහසක් විතරක් දීලා යන්න. A device capable of connecting to the internet access the internet service that will allow the device to get connected. Basically there are many types of both of the above things. The device that can connect to the internet, desktop computer, laptop, mobile phones, tablet, e-readers වගේ දේවල් සම්බන්ධ කරන්න ඕනේ. ඒ වගේම අන්තර්ජාලයේ සම්බන්ධතාවය ගන්නකොට ෆික්ස් ලයින් එකක් අපිට ගන්නත් පුළුවන්. අපි දැන් ඔය කියන්නේ බ්‍රෝඩ්බෑන්ඩ් කියලා වෙලා Wi-Fi කියලා වෙලා අපි කියන්නේ ෆික්ස් ලයින් එකක් අපිට ගන්න පුළුවන්. ඒ වගේම මොබයිල් ඉන්ටර්නෙට් ගන්නත් පුළුවන්. අපිට යන තැන ඕන වෙලාවට පහසුකම ඇති කරගන්න පුළුවන්. ඕන වෙලාවට ඩිස්කනෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් ෆික්ස්ඩ් ඉන්ටර්නෙට් එකේදී ADSL, ඒ වගේම කේබල් බ්‍රෝඩ්බෑන්ඩ්, ෆයර් බ්‍රෝඩ්බෑන්ඩ් ෆයිබර් බ්‍රෝඩ්බෑන්ඩ් වගේ දාන්න. අපි ගත්තොත් වර්තමානයේ ෆයිබර් ඔප්ටික්ස් කියලා වර්ගයක් තියෙනවා. ෆයිබර් ඔප්ටික්ස් හරහා තමයි වැඩියෙන්ම දත්තයක් රැගෙන යන්න පුළුවන් ක්‍රමයේ තියෙන්නේ. ADSL තමයි ඔයාලා ගොඩක් ලාට ගන්නෙ. කේබල් බ්‍රෝඩ්බෑන්ඩ් කියලා වෙනම තියෙනවා. ලයින් එක ඇදගෙන ඇවිල්ලා දෙනවා. ෆයිබර් එක හරහත් ගොඩක් ලාට තාමත් ශ්‍රී ලංකාවේ ටෙලිකොම් ආයතන විතරයි මේ දෙක කේබල් සහ ෆයිබර් දෙන්නේ. අනිත් ඒවා අපිට ADSL ගන්න පුළුවන්. මොබිටෙල් ඉන්ටර්නෙට් මොබයිල් ඉන්ටර්නෙට් කියලා කියන්නේ අපිට පුළුවන් කොහෙන් හරි ආයතනකින් සම්බන්ධතාවය. දැන් මොඩම් එකක්. පොඩි මොඩම් එකක් ගත්තොත් ඒ මොඩම් එක ඕන්ලාට විතරක් අපිට කනෙක්ට් කරගන්න පුළුවන්. කනෙක්ට් ඉන්ටර්නෙට් කියලා අපි වැඩ ඉවරලාම ඩිස්කනෙක්ට් කරගන්න පුළුවන්. අන්න ඒ වගේ. මේ තියෙන ඉතින් කනෙක්ට් කරන විදිහ මේක දැන් අපි ප්‍රැක්ටිකල් කරනකොට නම් කොහොමද ඒක කරන්න කියලා කොහොමද ජැක් කරගන්නේ RJ45 ජැක් එක ඊට පස්සේ ජැක් එක ගෙනල්ලා මොඩම් එකට ගහගන්න. ඉතින් මේවා සාමාන්‍ය දන්න දේවල්. ඊට පස්සේ ප්ලග් වෙන්නේ කොහොමද කියන එක ඊට පස්සේ විදුලිය දියනවා ඊළඟට කොහොමද ටෙස්ට් කරලා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හදාගන්න කියන එක ඉතින් අපි කතා කරනවා. අන්තර්ජාල පහසුකම් ඔයාගේ පරිගණකයට ගේන නම් ඔයාලට තියෙන්න ඕන බ්‍රවුසර්ස්.
ඒක දැන් අපි කතා කරා මේ පාඩමේදී අනිත් පැත්ත දැන් ඔය කතා කරන වෙබ් බ්‍රවුසර්ස්, සර්ච් එන්ජින්, වෙබ්සයිට්ස්, වෙබ් පේජස්, සෝෂල් නෙට්වර්ක්ස් වගේ දේවල් ගැන. සෝෂල් නෙට්වර්ක් ගැන වට කියන දෙයක් නෑ නේද? නම් බ්‍රවුසර්ස් අපිට තියෙන්න ඕන අන්තර්ජාලය තුල අපිට අවශ්‍ය කරන දේවල් අපේ පරිගණකයට ගෙනලා අපේ S2කට පෙන්වන්නේ බ්‍රවුසර් එකකින්. ඒක ඩිස්ප්ලේ සොෆ්ට්වෙයාර් එකක්. බ්‍රවුසර් එකක් කියන්නේ හැම වෙලේම අපිට අවශ්‍ය කරන දේවල් ඩිස්ප්ලේ කරනවා. දැන් බ්‍රවුසර් එකක් නැත්නම් අපිට කිසිම දෙයක් කරන්න බෑ. අපි දැන් ගත්තොත් මේ තියෙන්නේ මොනවාද මේ මොනවාද Chrome එක, Google Chrome එක. මේ තියෙන Opera එක. දැන් මම මේකට ගියොත් එහෙම Opera. එතකොට අපිට Opera එකේ අපිට පුළුවන් වෙනම සර්ච් කරලා ගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ තව බ්‍රවුසර් එකක්. හරිද? එතකොට මේක හරහා අපිට පුළුවන් අපිට උවමනා දේවල් ගන්න. Microsoft Edge එක. ඒ වගේ බ්‍රවුසර්ස් ගොඩක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මම Microsoft Edge එක පාවිච්චි කරනවා. ඒ වගේම Google Chrome පාවිච්චි කරනවා. ඒ වගේම Opera පාවිච්චි කරනවා. අවශ්‍යතාවයක් આવොත් මම පාවිච්චි කරනවා Firefox Mozilla. Firefox Mozilla හොඳ බ්‍රවුසර් එකක් අපිට වැඩ කරන්න. ඉතින් ඒවා තමයි අපි ඔය කතා කරපු බ්‍රවුසර්ස්. මොනවද එතකොට? බ්‍රවුසර්ස් ගොඩක් අපිට අවශ්‍ය වෙනවා අන්තර්ජාලයත් එක්ක වැඩ කරනකොට. මොනවද බ්‍රවුසර්ස්? Chrome, Google Chrome, Firefox, Mozilla, Internet Explorer. දැන් ගොඩක් කාට දැන් 10 එකත් එක්ක ඉන්නේ මොනවද Microsoft Edge කියලා. ඊළඟට Nokia, Opera, Safari කියලා වෙලා අපිට බ්‍රවුසර්ස් ගොඩක් ගන්න පුළුවන්. ඉතින් සමහර අය මේට අමතරව තමන්ම බ්‍රවුසර් එකක් හදාගෙන පාවිච්චි කරන අයත් ඉන්නවා. තමන්ම බ්‍රවුසර් එකක් හදා ගන්නවා පාවිච්චි කරනවා. බ්‍රවුසර් එකකින් වෙන්නේ මොකක්ද ළමයි? මිනිසුන්ට අවශ්‍ය කරන දේවල් ලෝකයේ අනිත් පරිගණකවල තියෙන දේවල් තමන්ගේ පරිගණකයේ වෙත ගෙනල්ලා ඩිස්ප්ලේ කරන එක. බ්‍රවුසර් එකකින් වෙන්නේ එච්චරයි. වෙන මොකුත් වෙන්නේ නැහැ. ඩිස්ප්ලේ කරන්න දෙනවා. හරිද? උවමනා දෙයක් අපේ පරිගණකයට ආවොත් ඒක ඩිස්ප්ලේ වෙන්නේ බ්‍රවුසර් එකේ. ඒක තමයි බ්‍රවුසර් එකකින් වෙන්නේ. ඒක දැන් මට කියලා දෙන්න බෑ. වෙබ්සයිට් එකක් හදන්න ගන්න වෙලාවක මට ඒක වට කියලා දෙන්න පුළුවන්. සර්ච් එන්ජින්. සර්ච් එන්ජින් කියන්නේ සෙවුම් යන්ත්‍ර. Google, Bing, ඊළඟට Yandex, Yahoo, ASK.com ඒ වගේ ගොඩක් තියෙනවා Google මේ සර්ච් එන්ජින්ස්. සෙවුම් යන්ත්‍ර. සෙවුම් යන්ත්‍රකින් වෙන්නේ මොනවද? අපිට ඕන කරන දෙයක් සොයලා වර්ගීකරණය කරලා අපිට ලබා ගන්න පුළුවන්. දැන් අපි ගියොත් මේ වගේ Chrome එකට ගියොත් අපිට මෙහෙම Google වලට යන්න පුළුවන්. Google කියලා කියන්නේ search engine එක. browser එක Chrome, Google කියන්නේ search engine එක. ඔයා දකින්නදී මම දැන් ඉන්නේ Chrome browser එකේ. ඒක display කරාම ඉන්නේ. උවමනාදී අපිට display කරා. එහෙනම් browser එකකින් ගන්න display කරන එක විතරයි. මම Google වලට ගිහිල්ලා මට පුළුවන් ඕන නම් flowers කියලා type කරපුවම මෙතන මල් එනවා. ඒතර ඒකේ තියෙනවා all තියෙනවා, images තියෙනවා, video තියෙනවා, maps තියෙනවා, news තියෙනවා, more තියෙනවා. මොයකට ගිහපුවම අපිට ගොඩක් දේවල් ගන්න පුළුවන්. අපි images කියලා ගත්තොත් එහෙම මල් මේ ඕන තරම් අපිට හොයා ගන්න පුළුවන්. ඒතර උවමනා දේවල් අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. all කිව්වොත් flowers ගැන ලියවිලා තියෙන websites flowers කියලා අපි all කියලා ගත්තොත් එහෙම මල් ගැන ලියවිලා තියෙන websites පුළුවන් තරම් අපිට පෙන්වනවා. videos පෙන්වනවා මේ තියෙන වර්ගීකරණය කරලා පෙන්වනවා. ඒ විතරක් නෙමෙයි තව next කියලා 1 2 3 කියලා මෙතන 10කට යන්න පුළුවන්. next කියලා තව 300 400 500ට යන්න පුළුවන්. ඒ search engine එක ස්වරූපය. නේද මේ තියෙන browser එක ස්වරූපය. එහෙම කරපුවම browse කරන්න පුළුවන් අපිට. ඉස්සෙල්ලා ඔහොමයි තිබුණේ. හරිද මේ විදිහට මේක browser එකක්. හරිද Google Chrome කියන browser එක. මේක අපි කැටගරි එකක් තියෙනවා search engine Google කියලා. ඒකට ගියාට පස්සේ අපිට search කරන්න පුළුවන්. ඒතර Google කියන්නේ search engine එකක්. තේරුණාද ඒ ටික? right. එතකොට browser එකකින් වෙන්නේ display කරන එක, search engine එකකින් වෙන්නේ මොකද්ද? වර්ගීකරණය කරලා දෙන එක. web address එකක්. මේ තියෙන web address එකක්. දැන් www.google.com කියපුම web address එකක්. ඒක අපිට categorize කරන්න පුළුවන් මේ විදිහට http://www.google.com කියලා. Google කියලා ගත්තේ මම වලට ලේසි වෙන්න. ඔයාලට ඕන එකක් මෙතනින් ගන්න පුළුවන්. මේ තියෙන protocol එක hypertext transfer protocol. HTTP කියන්නේ hypertext transfer protocol. මම පෙරේද lesson එකේ වගේ සති lesson එකේ මේ ටික ඔයාලට කියලා දුන්නා. වෙබ්සයිට් එකකට data update කරන්න පුළුවන් HTTP හරහා. hypertext transfer protocol මේක නියතය මේ තියෙන්නේ. // කියන නියතය. ඒ වගේම sub domain එකක් තියෙනවා මෙතන www කියලා world wide web කියන එක. මේක තමයි domain එකේ name එක. ඒ කියන්නේ web page එකේ name එක Google කියන එක. මේ තමයි මොකද්ද? top level domain එක.
TLD එක top level domain එක com වර්ගයේ. දැන් මම ඉස්සරහට පාඩම කියනකොට ඔයාලට com කියන්නේ මොකක්ද කියලා තේරෙයි. මේ විදිහට තමයි වෙබ්සයිට් එකක් assign කරන්නේ. අන්තර්ජාලය හරහා වෙබ්සයිට් එකක් assign කරන්නේ මේ විදිහට. ඒතර මේක ඔයා හොඳට මතක තියාගෙන ඉන්න ඕනේ. මේක විභාග ප්‍රශ්න පත්‍රයක ඔයාට අහන්න පුළුවන්. වෙබ්සයිට් එකක් assign කරන නිවැරදි ක්‍රමය මේකද කෝකද කියලා ගලපන්න තියෙන්නේ. search engine ඕන තරම් අපිට හොයාගන්න පුළුවන්. web pages එතන web පිටු කිසියම් එක මුලින්ම පේන එකකට අපි කියනවා web page එක කියලා, main page එක, index page එක කියලා. ඊට පස්සේ ඒක ඇතුළේ තවත් pages තියෙනවා නම් ඒ page එක ඇතුළේ තවත් අපිට links තියෙනවා. දැන් මේක තුවාට පේනවා links ගොඩක් තියෙනවා. ක්ලික් කරලා යන්න පුළුවන්. එහෙනම් මේක web site එකක්. web අඩවියක්. වෙබ්සයිට් වෙබ් පේජස් ගොඩාක් එකට එකතු කරලා තියෙන එක්තරා තැනක තියෙන පේජ් එකකට අපි කියනවා වෙබ් අඩවියක් කියලා, වෙබ්සයිට් එකක් කියලා. ගොඩක් වෙලාට ඉස්සල්ලාම දැන් එක පේජ් එකයි එක පේජ් එකක් හදලා ඒක ලින්ක් කරනවා තවත් බටන් වලින්, ලින්ක්ස් වලින්, ඒ වගේ ඉමේජස් වලින්, වීඩියෝස් වලින්, පේජස් වලින් ලින්ක් කරලා වෙබ්සයිට්ස් හදනවා. දැන් අපි සයිට් එකක් මම අදන එකක් වලට පෙන්නන්නම්. ඒක දැනට පොඩි නැවතීමක් කළා තියෙන මේ දවස්වල බිසි නිසා. ඒ සයිට් එක පොඩ්ඩක් ගැටලුවක් වුණා. සයිට් එකේ වැඩ කරපු වෙබ් ඩිසයිනර් රට යන්න වුණා. ඊට පස්සේ සයිට් එක ගැටලුවක් ආපු නිසා සයිට් එක දැන් මට බාර දීලා තියෙනවා. මම මේක පොඩ්ඩක් ඩිසයින් කරගෙන යනවා. මට ටයිම් එක මදි වුන නිසා තාම මග තියෙනවා. නමුත් සයිට් එක දැන් යම් තැනකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ මේ වගේ දේවල් කරන්න, හදන්න. මේ සයිට් එක ඔයාලට බලන්න පුළුවන්. YMIT campus එකේ වෙබ්සයිට් එක. සාමාන්‍ය ඩිසයිනින් මට්ටමේ තියෙන්නේ. කෝසස් ගත්තොත් මේ වගේ කෝසස් වලට බලන්න පුළුවන්. මොකද? මට කීප ගැහුන්නේ. ආයෙත් ඇහුන්නේ. අනිත් පැත්තට ඇහෙනවද දැන් මෙයා කියන එක. අපි ඒක පස්සෙලා කරන් කතා කරමු. දැන් මම පෙන්නුවේ දැන් ඔයාට යන්න පුළුවන් දේවල්, කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක. පොඩ්ඩක් ඒ ගැන අවබෝධයෙන් ඉන්න. අන්තර් ඉන්ටර්නෙට් වලට ගිහපුවම අපි මම ඔය කිව්වේ වෙබ් පේජ් එකක් කොහොමද වෙබ්සයිට් එකක් වෙන්නේ. ඉස්සල්ලාම මම හැදුවේ පළවෙනි එක මේන් පේජ් එක. එහෙම නැත්නම් අපි කියන ඉන්ඩෙක්ස් පේජ් එක කියලා. ඒකට අනිත් ඒවා ලින්ක් කරලා තියෙනවා. ඒක මේ විදිහට තමයි නම් වල තියෙන්නේ http://www.ymbitcampus.com කියලායි තියෙන්නේ. search engine දන්නවා, web pages දන්නවා, web browsers දන්නවා. ඒ වගේ නම් තියෙනවා ටියුට් එක කියවන්න. web page එකක් පහ සාධකයන් මත පිළියෙල කරන්න පුළුවන්. web page එකක් හැදෙන්නේ provide information, job listing, promote information, shopping, contact information. එතකොට web page එකක් අපිට හදන්න පුළුවන්ලු provide information, තොරතුරු සපයන්න. කාට හරි තව කෙනෙකුට තොරතුරු සපයන්න. job listing, රැකියා ලේඛන ගත කරන්න. promote information, තම තමන් ළඟ තියෙන තොරතුරු අනිත් අය වෙත සපයන්න දෙන්න, බලන්න දෙන්න. දැන් අපි ගත්තොත් එහෙම පුවත්පත් සංගරා වගේ පළ කරන ආයතන අද අන්තර්ජාලය ඉන්නවා. ඒගොල්ලෝගේ දේවල් ප්‍රොමෝට් කරන්න ඒගොල්ලෝ වෙබ්සයිට්ස් හදාගෙන ඉන්නවා. shopping කරන්න. දැන් වර්තමානයේ ගත්තොත් එimhe eBay නේද? ඒ වගේම ගත්තොත් එහෙම Alibaba
ඒ වගේ ගත්තොත් සයිට් ගත්තොත් එහෙම shopping කරන්න පුළුවන් වෙබ්සයිට්ස්. ඒ වගේම දරාස් අපිට shopping කරන්න පුළුවන්. අපිට උවමනා දේවල් හොයාගන්න පුළුවන්. contact information අපිට තවත් තොරතුරක් ලබා ගන්න. කොහේ හරි තියෙන විශ්වවිද්‍යාලයක තොරතුරක් එහෙම නැත්නම් වෙනත් රාජ්‍ය ආයතන තොරතුරක් ගත්තාම උවමනා තොරතුරක් අපිට ලබා ගන්න අන්තර්ජාලයේ වෙබ්සයිට්ස් හදනවා. තමන්ගේ තොරතුරු ගබඩා කරලා වෙබ්සයිට් හදලා තියෙනවා. අනිත් අයට ගන්න පුළුවන්. වෙබ් පේජ් එකක් හදා ගන්න ඕන පිළිවෙල. කවුරුහරි වෙබ් පේජ් එකක් හදලා ගන්නවා ඉස්සෙල්ලාම ගැද කරන්න ඕන. තොරතුරු හොයා ගන්න ඕන. හරි? තොරතුරු ටික හොයාගෙන වෙබ්සයිට් එක හදන්න පටන් ගන්න ඕන. එතකොට හොයා ගන්න ඕන තොරතුරු අපි කල්ලාතුව සකස ගන්න ඕන පොත්පත් බලලා සංගරා බලලා අන්තර්ජාලයට ගිහිල්ලා නැත්නම් තමන්ම කැමරාවක් කරගෙන ගිහිල්ලා ෆොටෝ ගහලා තමන්ම ඒකට අදාළ ආටිකල් ටික ලියලා ගැද කරගන්න ඕන තොරතුරු. ඒ වගේම ඕගනයිස් කරගන්න ඕනේ. ඒ තොරතුරු ටික කොහෙද දාන්නේ? කොයි මුල පිටුවට මොකද්ද දාන්නේ? මැදට මොකක්ද දාන්නේ? මොනවටද දාන ෆොටෝස්? මොනවද වීඩියෝස්? කොහාටද ඒවා දාන්නේ? ලින්ක්ස් දාන්නේ කොහාටද? නිවුස් රීල් එකක් දාන්නේ කොතෙන්ද? ෆූටර් එකට මොනවද දාන්නේ? තවත් සයිට් ලින්ක් කරන්නේ මොනවගෙන්ද කියලා ඕගනයිස් කරන්න ඕනේ. enter information අන්න ඊට පස්සේ මොනවද කරන්න ඕනේ? තමන් දන්න ලැන්ග්වේජ් එකක් හරි පැකේජ් එකක් හරි පාවිච්චි කරලා මේන් පේජ් එක ඊළඟට ගත්තාම නිවුස් රීල් එක ඊළඟට ලින්ක්ස් තියෙනවා headers footers tabs ඔක්කොම ටික එන්ටර් කරන්න ඕන ඒකට. දාලා ලින්ක්ස් දාන්න ඕනේ ඒවට. ඒ තියෙනවට ලින්ක්ස් ටික ඇඩ් කරන්න ඕනේ. නැත්නම් ලින්ක් එකක් දැම්ම නැත්නම් ඒ ලින්ක් එක හරහා ඕපන් වෙන්නේ නැහැනේ. අදාළ පේජ් එක හරි අදාළ ස්ථානයේ හරි ඕපන් වෙන ලින්ක් එකක් දාන්න ඕනේ. ඊට පබ්ලිෂ් කරනවා වෙබ් පේජ් එක. Tamanට අද පබ්ලිෂ් කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ෆ්‍රී දාන්න පුළුවන්. අර කාට හරි කෙනෙකුට සල්ලි ගෙවන්න නැතුව රුපියලක් වජ්ජන්තු වෙබ්සයිට් එකක් හදන්න ඇප්ස් තියෙනවද? ඒගොල්ලෝගේ සබ් ඩොමේන් හරහා අපිට පුළුවන් ෆ්‍රී අපේ සයිට් එක පබ්ලිෂ් කරගන්න. එහෙම නැත්නම් අපිට හොස්ටින් ඇන්ඩ් ඩොමේන් දෙකම දීලා සාමාන්‍යයෙන් රුපියල් 15000ක් විතරනකොට අපිට වෙබ්සයිට් එකක් බේසික් එකක් හදන්න පුළුවන්. 10000කට 15000කට පබ්ලිෂ් කරගන්න පුළුවන් වෙබ්සයිට් එකක්. අපිට ගොඩක් හොස්ටින් වෙනම ගන්න ඕනේ. ඩොමේන් වෙනම ගන්න ඕන. ඒවට ආයතන වෙනමම අපිට අපේ ළඟටම ගෙදෙට්ටම එනවා. අන්තර්ජාලය ගිහිල්ලා අපිට ටක් ගාලා හොයා ගන්න පුළුවන්. හොයාගෙන ඒගොල්ලන්ට මේවා කරලා ගත්තම අපි සමහරට ඒගොල්ලෝ අපිට වෙබ් පේජ් එක හදා ගන්න අවශ්‍ය කරන ඩමියක් දෙනවා. ඒ ඩමියට අපිට පුළුවන් ඕනෙම දාලා හදා ගන්න. ගොඩ මහන්සි ඔන්න වෙබ්සයිට්ස් හදන්න. අද ලැන්ග්වේජස් ඉගෙනගෙන අවුරුදු ගණන් ඉන්න ඕන වෙබ්සයිට් එකක් එක සතියෙන් හදන්න ඉගෙන ගන්න පුළුවන්. එක සතියේ. හරිද? ඉදිරිවල කැමති නම් කියන්නේ මේ වගේ වෙබ් ඩිසයින් එකක් වෙබ්සයිට් එකක් හදා ගන්න විදිය කියලා දෙන්නම්. ඉස්සලා ෆ්‍රී එකක් හදා ගන්න තාලේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ හරහා තා ටිකක් අප්ඩේට් වෙන්න. ඉතින් ඒවා හිතන්න ඔයාලා. ඔයගොල්ලොන්ට මම ගොඩ දේවල් ගෲප් එකේ කතා කරන්න ආරෙ මේ කිව්වා. ගොඩක් අය කතා කරලා නැහැ. මෙලෝදියක්. ඉතින් සද්ද නැතුව ඉන්නවා. ඉතින් මමත් එතනින් එහාට අපිට ස්ටෙප් එකක් යන්නේ. ඊළඟට ඉන්න ඇවිල්ලා ඉන්න බැජ් එක ගැන හිතන එක තමයි දැන් කරන්නේ. ඔයගොල්ලෝගේ කාර්යය අදින් ඉවරයි. ඔයගොල්ලොන්ට පුළුවන් ඉතින් ඒවා සාකච්ඡා කරන්න. ඉතින් මට හිතනලාට මට මැසේජ් කරන්න එපා. අර කරමු මේක කරන්න ගත්තේ. එතකොට මට ඒවා බලන්නවත් වෙලාවක් එන්නේ නැහැ. නමුත් ඔයාලට කතා කරන්න ටයිම් එකක් දීපුවම කට්ටිය එකතුව දඩස් කරලා කතා කරලා එක තීරණයකට එන්න ඕනේ. අපිට පුළුවන් වෙබ්සයිට් එක පබ්ලිෂ් කරලා හොස්ට් කරලා අවුරුද්දක් කොහේ හරි සර්වර් එක තියාගෙන ඉඳලා අපිට වමනා දේවල් අප්ඩේට් කරලා සයිට් එක මැනේජ් කරලා තියාගන්න. common web browsers අපිට පුළුවන් වෙබ් බ්‍රවුසර්ස් අපිට පාවිච්චි කරන්න Moz Microsoft Internet Explorer Mosaic Opera Maya or Java Linux විභාග ප්‍රශ්න පත්‍රය හයි most popular search engines Alta Vista Google Hodge Excite Web Crawler Lycos OpenText InfoSeek Yahoo මේ ඔක්කොම search engine පාවිච්චි කරන්න පුළුවන් දේවල් මේ වගේ web address එකක් ඔයාලට බලා ගන්න මෙතනම දාලා තියෙනවා top level domain names වැදගත් .com commercial entities domain name කියලා කිව්වර වෙබ්සයිට් එකේ අගට තියෙන එක තියෙන .com .lk .net එක අන්න ඒක තමයි top level domain name එක. ඒ TLD එක. ඒතර ඒවා තියෙනවා .com කියලා. commercial entities ව්‍යාපාරික මට්ටමේ නම් තමන්ගේ වෙබ්සයිට් එක තියෙන්නේ .com ගන්න පුළුවන්. .edu educational institution අධ්‍යාපන ආයතන මට්ටමේ නම් තමන්ගේ ආයතන තියෙන edu ගන්න පුළුවන්. .net organization directly involved in the internet operations මේ අන්තර්ජාලය හා සම්බන්ධ වැඩවලට නම් ආගේ වෙබ්සයිට් එක පාවිච්චි කරන .net .org miscellaneous organization that don't fit any other categories such as non-profit group අර ලාභ නොලබන සංවිධාන වගේ දේවල් වලට නම් org කියලා ගන්න පුළුවන්. .gov United States Federal Government Entities එක්සත් අරාබි United States Federal Government Entities එක්සත් රාජධානී කියන්නේ ඇමරිකාවේ රජය හා සම්බන්ධ වෙබ්සයිට් වලට .gov කියලා ගන්නවා. .mil United States Military ඇමරිකා එක්සත් ජනපදයේ හමුදාවල වෙබ්සයිට් වල තමයි .mil කියලා ගන්න.
country code, a two-letter abbreviation for a particular country. For example, LK for Lanka, IN for India, FR for France, etc. කිසියම් විශේෂිත වූ රටකට අදාළ වෙබ්සයිට් එකක් නම් ඔයාලට අකුරු දෙකකින් තමයි ඒ වෙබ්සයිට් එකේ top level domain එක තියෙන්නේ. .lk කියලා තිබුණොත් අගට ලංකාවේ, .in කියලා තිබුණොත් ඉන්දියාවේ, .fr කියලා තිබුණොත් ෆ්‍රාන්සේ වගේ වෙබ්සයිට්ස් ගැනයි කතා කරන්නේ. එදිනෙදා ප්‍රයෝජනවත් වෙබ් අඩවි කීපයක් මේවා දැන් සමහර ඒවා වැඩ කරන්නේ නම පොඩ්ඩක් වෙනස්ලා තියෙනවා. ඔයගොල්ලෝ මේවා try කරලා බලන්න. ඊමේල් අපි පොඩි විනාඩි 10ක ඉන්ටර්වල් එකක් අරගෙන ඊමේල් කතා කරමු. හිටියා වගේම කට්ටියම ඉන්න ඊමේල් එකටත් අපි ඒක අවසානයේදී අපිට අද විශේෂයෙන් සාකච්ඡා කරන්න ඕන දේවල් ටික කතා කරනවා. Thank you very much.